අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පටන් ගැනීමේදී සිතගෙන සිට කයට සතිය පැවැත්වීමේදී සිතේ සිතුවිලි වලට සතිය පැවතී. ශරීරයේ බාහිරයට අභ්‍යන්තරයට සතිය පැවතී. සක්මන් කිරීමේදී පාදයේ එසවීම ගෙන යාම තැබීමේදී දැනෙන වේදනාවලට සතිය පවත්වමින් සක්මන් කර කෙලවර සිටගෙන සිටින විට කයට සුළඟ වැඳීමෙන් දැනෙන සිසිලසද තව තැනක ඇති රස්නයටද කයටද සතිය පැවතී. ඉන්පසු ටිකකදී ආශ්වාස ප්‍රශ්වාසයටද තව ටික වේලාවකදී සංසිඳුණු ආශ්වාස ප්‍රශ්වාසයටද සහ සිතටද සතිය පවතී. සක්මන් භාවනාව පටන් ගැනීමේදී සිතුවිලි ටිකක් වැඩිය. ඉන්පසු ක්‍රමානුකූලව සිතුවිලි අඩු වේ. සිතුවිලි වැඩි වුණාම මොකද අම්ම කියන්නේ? සිතුවිලි අඩු වුණාම මොකද කියන්නේ? වඩා හොඳ මොන වෙලාවෙද? අඩු වෙලාවෙ වඩා ලේසි භාවනාවට අපි නිකන් ජෙනරලි කතා කරමුකෝ. මේක ඇත්තටම භාවනාවට ගොඩක් ලේසි වෙන්නේ සිතුවිලි වැඩි වුණාමද අඩු වුණාම? අඩු වුණාම නේ ස්වාමීන් වහන්සේ අඩු වුණාම ඉතින් හිත සැනසීමක් තියෙනවා අරක කරදරයි. අට වඩා නේ. හොඳයි. ඊට පස්සේ හොඳයි. ඊට පස්සේ සිතුවිලි ඇවිත් ගිය බව දැනෙනවා. එක සිතුවිල්ලක් පමණ පැවතීම නැතිවීම දකින්න. පරයන්ක භාවනාවට වාඩි වීමේදී නැවෙන තැන්වල දැනෙන වේදනාව සහ කුෂන් එකට ගැටෙන තැන අත්පා එක්වන තැන්වල ඇති තද ගතියට සතිය පවතී. එසැනින් ආශ්වාස ප්‍රශ්වාසයටද තව ටිකකදී සංසිඳුණු ආශ්වාස ප්‍රශ්වාසයට සහ සිතට සතිය පවතී. මෙම පරයන්කේදී බොහෝ සිතුවිලි අඩි බව දැනුනි. සංසිඳුණු ආශ්වාස ස්වාමීන් වහන්සේ වැඩි බව නෑ අඩු වුණා. හුඟක්ම අඩු කියලා දැනුණා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන්. එහෙනම් ඉතින් අපිට ගොඩක් හොඳයි නේ. එහෙම අඩු වෙච්ච වෙලාව බොහොම හොඳයි නේ අම්මා කැමතිම වෙලාවනේ නේ. ඒක තමයි මමත් හිතුවා දැන් ස්වාමීන් වහන්සේ අර දේශනාව කරනකොට ඉතින් සමහරලාට ඉතින් අපිත් නොදැනුවත් වගේ සමහර ඒවට කැමති වෙනවා සමහර ඒවට අකමැති වෙනවා. ඉතින් ඒක නැති කරගන්නේ කොහොමද කියලා නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. පුළුවන් ඔක බලන්න ඕන. එහෙමයි ස්වාමීන්. සිතට මේ පරයන්කේදී බොහෝ සිතුවිලි සංසිඳුණු ආශ්වාස ප්‍රශ්වාසයේ සහ සිතේ හිස් තැනකට සතිය පැවතී. මේ හිස් බව නැති අවස්ථාවේ ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පැවැත්ුණා. එතකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ සතිමත්ව සිටීමේදී නැවත හිස් තැනට පැවතිය. අද දිනේ එලෙස සිට එලෙස ඉඳීම ටික වෙලාවක් වැඩි බව දැනුණා. වේදනාවට සතිය පැවතුණා. ඊට පස්සේ වේදනාව දැනුණා. වේදනාව අඩු වුණා. පරයන්ක කාලයේ අවසානයේ ඉරියව් මාරු කරලා වේදනාව දෙස බලා සිටීමේදී වේදනාව අඩු වුණා. සිටගෙන සිටින ඉරියව්වේදීද දැනෙන වේදනාව දෙස බලා සිටීමේදී වේදනාව අඩු වී. සක්මන් භාවනාව කර භාවනාව නැවැත්තුවා. මෙම සක්මන් භාවනාවේදී කෙලවර සිටගෙන සිටින විට සංසිඳුණු ආශ්වාස ප්‍රශ්වාසයට සහ සිතට සතිය පවතී. සිතුවිලි බොහෝ අඩුයි. ඒ තමයි ස්වාමීන් වහන්සේ. ඔය වේදනාව දැන් ඉතින් තියෙන වෙලාවට ආම බලන්නේ වේදනාව මොන කෝණයෙන් සංඝාසිතින් අපි මයිත් සත්‍යමත් දෙක බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒක හරියට නිකන් දැන් හිතන්නකෝ දැන් මැච් එකක් බලනවා කියන්නකෝ. අපි ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා ලොකු ස්ටේඩියම් එකකට ගිහිල්ලා නැත්නම් සංගීත ප්‍රසංගයක් කරේ කමන්නේ. කවුරු හරි කහදෙක අපි ඉස්සර හිටගෙන ඉන්නවා කියන්නකෝ හත්තිලවු. එතකොට එයා දිහා අපි බලාගෙන ඉන්නේ මේක මොන වෙලාවෙ මෙතනින් අන්තරස් දාන්න එනවා නම් කොයිතරම් දෙයක්ද කියලානේ. එහෙම නේද? මොකද කියන්නේ? ඔව් ඊට සමානද භාවනාව? එහෙමම කියන්නත් බෑ කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට හැබැයි වේදනාව වෙනකොට මම කියන්න බෑ කියලා හිතනවානේ. මම ආයෙත් රිපීට් කරනවා. එහෙමම කියන්නත් බෑ කියලා හිතෙනවා නේ අපි.
ඒවයි ස්වාමීනි. දැන් ස්වාමීන් වහන්සේ තව එකක් මම දන්නවා දැන් වේදනාව එනකොට දැන් ටිකක් භාවනාව ඉවර වෙන්නත් කිට්ටුයි කියලා පරයන්ක වෙලා. අම්මේ ඔක පුරුද්දකට යන්න පුළුවන්. ඔකේ අවුල ඒකයි. ඔක අල්ලපු එක හොඳයි. ඔක පුරුද්දකට යන්න පුළුවන්. ඒවයි ස්වාමීනි. ඒක පුරුද්දකට ගියපුවම කාලයක් යනකොට ඔටෝමැටිකලිම අපේ හිත කෙයින් වෙන්න ඕන කියන එකට එයාම යයි. එහෙම තැනකට පනින්න පුළුවන්. හිතම් පක්ඛන්දති කියලා කියන. හිත පනිනවා කියලා කියන බුදුහාමුදුරුවෝ. තපුස්සක අපේ සූත්‍රේ. ඉතින් ඒක හන්දා ඒ වගේ අවස්ථා ස්පර්ශ කරන එක ගොඩක් හොඳයි. වගේම ඒ වගේ වින්දනයන් සහ ආස්වාස්ය වෙන්න පුළුවන්, සිතවිලි වෙන්න පුළුවන්. අපි ඒවා තවදුරටත් අධ්‍යයනය කරන්න බලමු, දකින්න බලමු. ඒ දකින්නකොට අධ්‍යයනය කරගෙන ඉන්නකොට අපිට කම්පෙයා කරන්න වගේ අවස්ථාවක් ඒවි කියලා මම හිතනවා. හොඳ සහ නරක කියන දෙක අතරදී. අන්න එතකොට අපි ඉගෙන ගන්න බලමු. අපට අහුණා කියන්නකො දැන් අද අහුණා වගේ මේ හොඳ වේදනාවට මම කැමැත්තෙන් නේද මේක මෙච්චර කාලයක් මම තියාගෙන ඉන්නේ කියන එක ඒ වගේ දෙයක් අපිට නෝටිස් වෙන්න පුළුවන්. හොඳ වෙන්න පුළුවන් සමහර විට. හැබැයි මේක වචනාර්ථයට එහා ගියපු අර්ථයක් විය යුතුයි මං හිතන්නේ. අපි බලමු කාලයක් කරලා අපි දන්නේ කොච්චර කාල කරන්න වෙයිද කියලා. සමහර කෙනාට ඉතින් මේ ජීවිතේදී ඔච්චර විතරක් වෙන්න පුළුවන් කරන්න පුළුවන් වෙන්නේ. කමක් නැහැ නේ. කමක් නැහැ ස්වාමීන් වහන්සේ පුළුවන් විදිහට කරනවා කියලා තමයි හිතාගෙන කරන්නේ. එහෙමයි. සමහරවිට අපිට ওই ප්‍රමාණය විතරක් වෙන්න පුළුවන්. හිතේ බලාපොරොත්තුවක් එහෙම තියෙනවා නම් මේ හැම එකටම උපේක්ෂාවක් හදා ගන්න ඕනි කියලා මේක තවත් අල්ලා ගැනීමක් වෙන්න පුළුවන්. මේව තමයි මානසික ගැට. අපි ගොඩාක් ඉගෙන ගන්න ඕන මේ වගේ දේවල් ස්පර්ශ කරන්නේ කොහොමද කියන එක ගැන. මෙහෙම එකක් තියෙනවා. එතකොට මේ හැම එකක් අස්සෙම ඉඳලා අපේ මාන්නය කියන එක හොල්මන් කරන්න පුළුවන්. ඒ වගේ හැම පැත්තක්ම අපේ හඳුනාගත යුතු වෙනවා. මේ ගමනේදී අපි අපේ නිරීක්ෂකයා පරීක්ෂකයා වගේම විවේචකයක් වෙනවා. වගේම පරීක්ෂාවට ලක් වෙන්නේ අපිම තමයි. එතකොට ඔය කියන ලක්ෂණ ඔක්කොම ටික සතිපට්ඨානයේ වැඩිම තුලින් අපිට කිතු වෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට බය වෙන්න එපා මේ භාවනාව තුළ තියෙන සැබෑ අත්දැකීම කෙලින්ම කියන්නේ. මම ඒක කෙලින්ම කියන්නේ. සමහර අතන මට බයිනවා. මෝඩ කතා කියවන ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියලා. නෑ මේ ඇත්ත. කවුරු හරි කෙනෙක් සතිපට්ඨානය කවදා හෝ දවසක වඩනවා නම් ඒ කෙනාට මේ දේශන අහන්න හම්බ වුණොත් ඒ ඇත්තටම සතුටු වෙවි. එහෙනම් කාරණේ හරි. එහෙනම් මෙහෙම හිතන එක කියලා. ඉතින් ඒකින්ද ඒ සත්‍යම කතාව එළියට දාන්න කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එඩිට් කරන්නේ නැතුව. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ වේදනාව ඇති වෙන වෙලාවට හිතෙනවා දැන් මරණ වේදනාව මීට වැඩිනේ. ඒකත් මම විඳින්න එපැයි. ඒ වෙලාවට මේ වගේ මේ වේදනාවට මට මෙහෙම සතියෙන් ඉන්න පුළුවන් වුණොත් මට මොකක් වෙයිද කියලා එහෙමත් හිතෙනවා ස්වාමීන්. ප්‍රාර්ථනා තියෙනවා තාමනේ සිටිවිලි වල තාමත් බලපෑම තියෙනවානේ. ඒ කියන්නේ හුදෙක් අපිට තාම වේදනාව කියන එකම කොහොමද කියන්නේ? වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පරම පිවිතුරු වේදනාව බලන්න බෑනේ. හොඳයි මම කියවපු මේක අදහස් එනවා තමයි ස්වාමීන් වහන්සේ. සමහරලාට සතිමත්ව ඉන්නවා. ටිකක් හිතන්නකෝ. අපි අහලා තියෙනවා මරණකොට ලොකු වේදනාවක් තියෙනවා කියලා. නමුත් කවුරු කියපු කෙනෙක් ඉන්නවද? එහෙම මැරිච්ච වෙලාවක
අඩුම තරමින් දූතෙක් කරේ වෙලා තියෙනවා. පණිවිඩකාරයෙක් වල SMS එකක්වත් දාලා තියෙනවද කියන්නකෝ WhatsApp එකේ නම් මොකකටද ඒත් නැහනේ. එතකොට අපි ඕක ඔක්කොම ටික මේ හදාගත්ත කතාවල් මේවා. ওই වේදනාව කියන එකත් අපි මේ දන්න වේදනාවමයි. මේ වගේම බැහැර නෑ. එතකොට අපි මේ වේදනාව දරන්න ඉගෙන ගත්තා නම් මේ වේදනාව දන්නවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් බැරියයි ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. වගේම අපි අව탁සීරුවට ලක් කරන හිතක් ඇති කරගත්තා නම් අධදේශනාවට ගියපුවාම ඒ වෙලාවේ යන්න අපි හිතා ගන්නට ඕන හෝ තේරුම් ගන්නට ඕන මම මේ විදිහට පල්ලෙහාට ඇදලා දාන විදිහ හිතක් දැන් ඇති කරගෙන තියෙන්නේ කියලා. එච්චරයි. එච්චරම තමයි. ඒකම තමයි ප්ලාස්ටරේ. එසේ වන්තෝ දුක්ඛස්ස. ඒ වුණාම ඊළඟ වතාවේදී මේ වගේ සිතුවිල්ල ගෙන්න වැටපඳී. ආයෙන්ට උන්නේ නැහැ සිතුවිල්ලට. එයාට උත්තර දීලා තියෙන හින්දා. එහෙම නැති තාක්කල් අපි සොලියුෂන් හොයාවි. වෙන වෙන ක්‍රම හොයාවි. සමහර අය කියන heart attack එකක් හැදෙනවා නම් හොඳයි. ওই මාතෘකාව ගැන කතා කරලා තමයි මම ඉතින් කිව්වේ. මං ඉතින් හිතුවා අනේ අපොයි කියලා. ඒ වගේ අර අපි මේ මොහොත තුල ඉන්න බලමු. මේ මොහොත තුල අපි සතුටින් නම් මේ මොහොත තුල මානිලම අපිට තියෙන වේදනාවද ශරීරයේද සිතුවිල්ලද රූපයේද සද්දයේද ගන්ධද රස ස්පර්ශයේද ගාණක් නැහැ. ඒව හොඳේවද නරකේවද ගාණක් නැහැ. අපි සිහියෙන් නම් ඒක තමයි තියෙන්නේ. මේ මොහොත තුල අපි මේ දේවල් හින්දා සිහිම සතිමත් වෙලා ඉන්නවනම් එහෙනම් අපි සතුටින් ඉන්නේ. තේරෙයි දන්න නිවිසන්සිලා ඉන්නේ. නමුත් බලාපොරොත්තු වෙනනේ වෙනම නිවන. ඕකනේ අවුල. ඒ නිවනට ශරීරේ නැහැ, වේදනාව නැහැ, රූප වේදන නැහැ. පේනවා ඉතින් ඕනේ නැතිවනේ. ඕනේම පේනවා. සමහර කාල වලට ඕන, සමහර කාල වලට ඕනේම අන් එහෙම එකක් නේ අපිට තියෙන්නේ. අපේ නිවන නම් ඒ જાති මහ අමුතුම එකක් නේ ගුඩයි. සමහර කාලයට ඕනේ, සමහර කාලයට එපා. පුදුමාකාර නිවනක් අපිට තියෙනවා. නමුත් සිහිය තුල ඒ දෙන සැනසෙල්ල වෙන අලුත් දෙයක් හදලා තියෙන එකකින් නෙවෙයි හම්බ වෙන්නේ. මේ තියෙන දේ දැකලා තමයි අපිට හම්බ වෙන්නේ. ඒක හරි සරලයි වගේම ගැඹුරුයි. එතන ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ යමක් නැත. අපි මෙතන ඉන්නවා නම් එතනත් නෑ, එහෙත් නෑ, මෙහි ඊට ඉස්සරහත් නෑ. එහෙනම් තේම අපි අර දැනගත්තොත් දැනගත්තාම විතරයි වගේ කියන ඒ අවධියකට පරිවර්තනය වෙලා තියෙවි. එහෙම නැත්නම් ආය දුකක් ඇති වෙන්නේ නැහැ. ආය මරණ මංචකයේදී කියලා කරන්න 아무තු සාත්‍රයකුත් නැහැ. මං ගා වෙන මොනවත් මොනවද කියන්නේ ගුරු මුස්තික් නැහැ. ඒක දන්නේ. මොකක්වත් නැහැ. නමුත් ඉතින් ඥානවන්තයි නම් මම ඒකයි කිව්වේ වේදනාව තියෙන වෙලාවට අර පිරිසහගත පැත්තට හිස නොමණ්ඩ ඒ පැත්තට යන්න ඉගෙනගෙන තියෙනවා නම් ඒක ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා නම් ඔන්න දස්සයන්ට අවස්ථාව. බලන්න බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ කොහොමද කියන්නේ? හරි සාර්ථකයි ඈ. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි එකට, දෙකෙන් තුන්වෙනි එකට, තුනෙන් හතරට ආපස්සට ආවා. ඊට පස්සේ තුනට ආව, දෙකට ආව, එකට ආව. ආපහු ගියා එකට, දෙකට, තුනට, හතරේදී තමයි පරිනිර්වාණයට පත් වුනේ. හතරවෙනි ධ්‍යානයේදී හුස්මත් නැහැ. කොහොමද රසය? ඒ කියන්නේ ශරීරයක් ඕනේ නැහැ කියන එකනේ. ශරීරය නිෂ්ප්‍රභා කරන්න පුළුවන් වෙන තරමේ හිතක් එතනදී හදාගන්න. හුස්ම ගන්නට ඕනේ නැහැ එතකොට. කොහොමද නිදහසක් ඇද්ද? නමුත් සාමාන්‍ය ලෝකයාට හිත හදාගන්න බෑ. භාවනාවල් කරන්නේ නැහැ, වෙන වෙන කංකාරි කරනවා. ඒකයි අවුල. දෙහි කපනවා. ඒකින් බැරි නැත්තම් පුළුවන්. හිත හදාගත්තා නම් එහෙම මේ ශරීරයෙන් නික්මෙන්නේ කොහොමද? ඒවත් එක සාදර වෙලා ඉන්නේ කොහොමද කියලා බහුගේ ටිකේම ඔබ මම කතා කරේ. ඔයයන්ගේ වාර්තාවල තිබ්බ මේ. මරණ මංචකේදී තමයි වෙන මොනවත් හපංකමක් අපිට කරන්න නැහැ. එහෙම නොකරාපු ඇත්තෝ තමයි හුස්ම ඉල්ලන්නේ. මට මතකයි මම එක්කෙනෙක්ගේ මේ ඇඳෙනකොට මම ගිහිල්ලා තියෙනවා. ඒ කෙනාට හුස්ම පල්ලෙහාට දාන්න බෑ.
කියන එක අදින්න විතරයි පුළුවන් කියලා. ඕන කියන එක ගන්න හදන්න පුළුවන්. අතහරින්න තේරෙන්නේ නැහැ. අතහරීම කරන්නේ අර මොනවද බටයක් ගහලා මැෂින් එකකින් තමයි ගල අයින් කළා දානවා. මම ඒක දකිනකොටම ඊට පස්සේ ඒ සිද්ධිය දැකලා විනාඩි 10ක් ගියේ නැහැ. ඒක නම් මේ ඇදුනා. මට එහෙම මතක් වුණේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙච්ච එක කොයි තරම්නම් දාර්ශනිකද කියලා. ඒ අවස්ථාව. ඔයත්ගේ භාවනාවේ සමහර අවස්ථාවන් වල දිවතු කිව්වා. මේ දේවල් ඇති කර ගන්න පුළුවන් කියලා. මම ඒකයි කිව්වේ. ඔය වගේ තැනකට ආවා වගේ නෙවෙයි. ආපු හැටි ඉගෙන ගන්න කියලා. පුරුදු කරන්න කියලා. එතකොට මානෙල්ලම අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි ගාව තියෙනවා මෙවලන් ටික. අපි දන්න මොනවද කරන්න ඕන කියලා. ඔය කොරෝනා හැදිච්ච කාලේ සමහර කට්ටිය මම ඉතින් කිව්වා හුස්ම ගන්න අමාරුයි කියලා. මං කිව්වේ ආනාපානෙ වඩන්න කියලා. හරියට ආනාපානෙ වැඩනවා නම් එහෙම හුස්ම සංසිඳෙනවනේ. එහෙම එකක් තියෙනවනේ නේ අපි දන්නවනේ කවුරුත්. එතකොට කොරෝනා හැදුනහම ඇත්තටම කියනවා නම් සිද්ධ වෙන්නේ හුස්ම ගන්න බැරි බවක් ඇති වෙන එක නම් ඒ හුස්ම ගන්න බැරි බවට ශරීරයේ දක්වන ප්‍රතිචාරය වෙන්නේ බාහිරින් කොහොම හරි හුස්ම ගන්න ඇදලා ගන්න හදන එක නම් අපිට පුළුවන් නම් ශරීරයත් ඒ තැනටපත් කරවන්න හුස්ම චුට්ටක් තිබ්බහම ඇති කියන තැනට ශරීරයේ කැමැත්තෙන්ම ගන්න පුළුවන් නම් මොකද කියන්නේ අපූරි දින එක නතර වෙනවා එහෙමයි අපූරි දින එක නතර වෙනවා හાર્ට් එක දිඩිපිඩි ගන්න එක නතර වෙනවා නෑ ඒක මම කියන්නේ නෑ ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන් ඒකින්ද අපි හැමදාම අපි විශ්වාසය තියාගමු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේ මේ ධර්ම අපිට දේශනා කරලා දෙන්නේ මේකෙන් අපි අනාථ කරවන්න නෙවෙයි මේක නාථ කරන ධර්මයක් මේක අනාථ කරන ධර්මයක් නෙවෙයි අපිව ආරක්ෂා කරන ධර්මයක් නෙවෙයි හැබැයි ප්‍රඥාවන්තයන්ට විතරයි මේක අහුවෙන්නේ අපි මේ වෙන වෙන පැති වලට දාගන්න හිතාගෙන තිබ්බොත් නමුත් අපේ ආරක්ෂාව අපිට තියෙනවා අපේ නිදහස අපිට තියෙනවා කොහේදී වුණත් දැන් ඔයත් ඒකම මහන්නේ කමටහන් වාර්තාවල ඔයත් කියන්නේ දැන් මානෙල්ලම කියන්නේ මේක කියන්නේ මං අහන්නේ සාමාන්‍ය ජීවිතය ගැන 100 ගැන මොකක්වත් කතාවක් නැහැ නමුත් මම මේ බණින හොඳේ සැර කරලා මම බයින්නේ සෙල්ලන්නේ නැහැ මේ හිටියට හරි සැරයි මම මේ කියන්නේ නමුත් සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපිට මතකයට ආවනම් මම සිහියට ගියා නම් මේ ප්‍රශ්නේ ඉවරයි කියන එක අන්න ඒ වගේ දෙයක් විස්තරගත අවස්ථාවල් ගැන කතා කරනවා නම් අන්න අපිව එන්න පටන් ගන්නවා ප්‍රායෝගිකත්වයට නැත්නම් අපි මේ සතිපට්ඨානය කියන එක දාගෙන තියෙන්නේ පරියන්කේට විතරයි එහෙම නේද එහෙමයි එහෙමයි මම කියන්නේ ඒ කාලේ තායිලන්තේ ඉන්නකොට ඔය පරයන්කේ දැන් ලංකාවේ හම්දුරුන් හැටියට අපි හැටි කැමතිනේ. ඕකටමයි මාර මාසාව තියෙන්නේ. ලොම්පෝ බයිනවා පුද්ගලිකව නම කියලා බයින්නේ. ප්‍රසිද්ධියම කට්ටි ඉස්සරහම මෙන්න මෙයා මෙන්න මෙහෙම කරන්නේ මෙහෙම වැඩ කරන්න ඕන කියලා ඇදලා දානවා. එතකොට මට මුලදී නම් ඇත්තටම තේරුනේ නැහැ ඇයි එහෙම කරන්නේ මොකක්ද ඒකේ තේරුම කියන්නේ. නමුත් පස්සේ තමයි තේරෙන්න ගත්තේ. මේකේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ සාමාන්‍ය ජීවිතේදී. පරයන්කේ තුලදී යන්නේ කොහොමත් අපි සතියෙන් ඉන්නවා. කොහොමත් අපි සිහියෙන් ඉන්නවා. කිසි ගාණක් නැහැ. අපිට ඒ ටික හොඳට විසඳ ගන්න පුළුවන්. නමුත් අපි ඕනතරම් කල්පනා කර ඉන්න සිතුවිලි වල නිමග්න වෙලා ඉන්න ඒවට අහු වෙන අවස්ථාවල් සාමාන්‍ය ජීවිතේ ඕනතරම් තියෙන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය ජීවිතය තුල අපි මේ වගේ දේවල් වලට අහු වෙලා ඉන්න කාලය මේ 8ක් නම් 10ක් නම් 12ක් නම් පරයන්කයට ගිහිල්ලා ඉන්න විනාඩි 20ක් පැයක් නම් හිතන්නකො තරහදී දෙපැත්ත කොහොමද කියන්නේ. අපි එතකොට දැන් උත්සාහ කරන්න ඕනේ මේක සාමාන්‍ය ජීවිතයට ගන්න. මම උපදෙමින් බොහොම සන්තෝෂ වෙනවා මේ සා කාලයක් භාවනාව ගැන බොහොම හොඳට වාර්තා ගැන ඒ ටික ඔක්කොම ඉදිරිපත් කළා. හරිම ෂෝක්. හරිම සන්තෝෂයි. නමුත් මම ඉල්ලනවා ඉල්ලීමක් හැටියට සාමාන්‍ය ජීවිතය ගැන අපිට මොනවා හරි කියන්න ඕන.
දන්නවද අම්මා ඔය කියපු දේවල් වලින් ගොඩක් දෙනෙක් ඉගෙන ගත්තා. ගොඩාක් කාරණාවල්. සමහර ඇත්තෝ ඉන්නවා මේ සාකච්ඡාව තුළ උනත් සමහරක් විට කමටහන් වාර්තා ලියනවා සමහර අය ලියන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන් කාරණාව කියන්න කැමතිත් නැහැ. ඒ වුණාට ඔබතුමීට පින් සිද්ධ වෙන්න ඒත්තෝ ඒත්තන්ගේ කමටහන් නත් සුද්ධ කරගන්න. එහෙම එකක් තියෙනවා. ඒක හින්දා මගේ ඉල්ලීම තමයි සාමාන්‍ය ජීවිතයට මේක දාගන්න. මොකද මේ මරණ මංචකය කියන එක අපිට කියන්න බෑ පරිලංකීදීමේදී කියලා. එහෙම නේද? මේකක් තියෙනවා. සමහරක් වෙලාවට ඔගෙන්න පුළුවන් අපි වෙන වෙලාවක. සුදානම් ශරීරය හදාගන්න එකයි මේකේ රහස. ඒකයි වෙනස. ඒත් එකම අපි උත්සාහ කරන්න බලමු. මේ ශාසනය තුළ තියෙන ඔය කියන දේෙන් ප්‍රයෝජනය ගන්න. දැන් ඔබතුමීට මේ ඇද්දි තේරෙනවා මේ වෙනකොට පරයන්කය තුළදී ඔබතුමියව කලඹවන කාරණා තියෙනවා සහ නොකලඹවන කාරණා තියෙනවා කියලා. දැන් එතකොට හිත හදාගන්න පුළුවන් නොකලබන කාරණාවල කොහොමද හිතවිල්ල තියාගන්න හෝ සිහි සතිමත් වෙන්න පුළුවන්කම තියෙනවා. කලබඩ කාරණාවන් ගැන තමයි එතකොට පොඩ්ඩක් අධ්‍යයනය කරන්න තියෙන්නේ වැඩිපුර. ඒ ටික තමයි ටිකක් වැඩිපුර ටච් කරන්න ඕන ස්පර්ශ කරන්න ඕනේ. එහෙම වුණාම අපිට අලුත් පොතක් හම්බ වෙවි. අලුත් කාරණාවක් හම්බ වෙවි. ඒ මොකද්ද? අපි මේසා කාලයක් ඔට්ටු වෙවි හිටියා නම් ඇත්තටම අපි පරිපූර්ණ දෙයක ඊට වඩා කාරණාවක් තියෙනවා ස්පර්ශ කරන්න. හිතන්නකො ආස්වාස ප්‍රාස්වාසය තුල යන්න තියෙන උපරිම දුර කියලා කියන්නේ මුලැමැදාක තේරුම් ගන්න එකනේ. එහෙම නේද? ඉන්හිහාට මොකක්ද හොයන්නේ? ඒ තැන් තුන අල්ලන්න පුළුවන් නම් හැම වෙලාවකම ආය මොනවද ඉන්හිහාට හොයන්න වෙන්නේ? ආය මොනවත් නැහැ ඉන්හිහාට. කොච්චර බුදු පියාණන් වහන්සේත් උගන්වන්නේ දේශනා කරන්නේ. නමුත් අපි ස්පර්ශ නොකරන බැරි තියෙන්න පුළුවන්. වගේම දුක ඇති කරගන්නෙත් ඒ වගේම තමයි. ඉතින් අපි හිත හැදෙනවා කියන එක කොහොමත් කාලයක් ගන්න දෙයක් අප්පා. එහෙම එකක් තියෙනවා. ඒකට ඉතින් නිග්ගයවාදී මේදාවෙන් තාදිසම් පඬිතම් බදිය කියලා කියන්නේ. හොඳේ. අපේ තියෙන අඩුපාඩුකම් අනම්මනම් හම්බ වුණා මේව නිදානයක් හැටියට සලකන්න ඕන. අපිට ලැබිච්ච මහා නිදානයක් කියලා. මොකද සංසාරයෙන් නිදහස් වෙන මාර්ගයකුයි මේ හම්බ වෙන්නේ. මට ධම්මජීව හම්දුර මොන කෙච්ච වෙලාවේ කියපු කතාවක තමයි. මොකම කර කර ඉඳලා හරියන්නේ නැහැ පුතෝ කිව්වේ. නැත්ත කතාව. මේ කාරණාව තුළ අපි දකින්න දේ තුළ නොදකින්න පැත්තයි මේ ස්පර්ශ කරන්නේ. මොකද නොදකින්න පැත්ත හන්ද තමයි අපි තාම දුක් හදාගන්නේ දුකේ ඉන්නේ. දුකම ඇති කරගන්නේ. මම හිතනවා ඔබතුමීට පොට පෑදෙයි කියලා ස්පර්ශ කරගන්න බලන්න හොයන්න බලන්න. වැඩිපුර මනාපේ තියෙන්නේ මොන වගේද? අමනාපේ තියෙන්නේ මොන වගේද? මේ වගේ ටික කාලයක් තිස්සේ අපි කරගෙන ඉන්නකොට අපිටම අහුවෙන්න ගණේ අර ඔබතුමී කිව්වා වගේ. මට මතකයි ඔබතුමී දැන් මාස 3-4ක් වගේ තිස්සේම ඔය කියන සහැල්ලු භාවයට එන යන්නේ ගැන ගොඩාක් කතා කළා. ඊට පස්සේ මම ඇත්තට මේවා ගැන එච්චරම ගණන් ගන්න ගියේ නෑ. මුලදී නම් ඇත්තටම හරියට එන්කරේජ් කළා ඒකට එන හැටි ඉගෙන ගන්න කියලා එහෙමත් කිව්වා. මට තේරෙන හැටියට. ඉතින් දැන් ඔබතුමී මායතින් කියනවා හාමුදුරනේ දැන් නම් මටත් තේරෙනවා මම මේකට ලොල් වෙලාද දන්නේ නේද කියලා. එතකොට හිතන්න අපිට මේ කියන කාරණාව අල්ලන්න නම් දැන් මාස කිහිපයක් ගියානේ. හිත වැඩෙන්නේ එතකොට ඒ වගේ. ඒක අපිට බලෙන් හදන්න පුළුවන් දෙයක්ද? එහෙම එකක් කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒකට එතකොට අපි වැඩෙන්න ඉඩ දෙන්න ඕන. ඒ භූමිය සකස් කරලා දෙන්න ඕන. එහෙමයි. ඒක හේබම් වෙචවයි. ගානක් නැහැ. එහෙම එකක් තියෙනවා. ඒකට වෙන දෙමු අපි හිමීට මේක සකස් කරගන්න බලමු. එහෙම දෙයක් තියෙනවා. කොහොම නමුත් ඔයත් වාසනාවන්තයි. මට මගේ භාවනාවේ ඒ කාලේ මෙහෙම කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ.
ඔක්කොම මට කිව්වා පිස්සා කියලා. දැන් නම් බෙහෙත් ගන්න තමයි තියෙන්නේ කියලා නම් කිව්වා. නමුත් ඒ වුණාට මේකේ නිදහස් වෙන ක්‍රමය මේකයි කියලා කියන්න කෙනෙක් හිටියේ නැහැ. හෝ මගේ ප්‍රශ්නේ තේරුනේ නැහැ. ඒත් ඒකින්ද මම කියන්නේ පින් කරලා තියෙනවා කියලා. පිනැත්තෝ වෙත්වා සදු සදු හසනයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ නිසා තමයි ඉතින් ඒ අවස්ථාව අපට උදා වුනේ. එහෙමයි. සදු තෙරුවන් සදු සරණයි ස්වාමීන් වහන්සේ. හසනයි. මගේ කමතහන් විස්තරය දිනපතාම උදේ සංසිඳීමෙන් පසු භාවනාවට යොමු වෙනවා. මෙදින උදේ බුදුන් වැඳීමෙන් පසු සක්මන් භාවනාවට යොමු වුණා. පාදයේ පොළොවට මොකද කියන්නේ බුදුන් වදින්න කලින් භාවනා කළොත් මොකද වෙන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ ටිකක් හිත සංසුන් ගතිය මදි වගේ. බුදුන් වැඳලා ඉවරනම හිත අපි මෙහෙම කරමුද? ඊළඟ එක දවසක් බුදුන් වදින්න කලින් භාවනා කරන්න. තව දවසක් බුදුන් වැඳලා භාවනා කරන්න. එහෙමයි. බලමුද පොඩ්ඩක් මේ දෙක අතර පරතරය මොකද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම යෝජනා කරනවා එහෙම වුණත් හොඳයි කියලා. නැත්තම් අපිට මේකට ඔය කියන හැටියට මට මතකයි ඔබතුමී දැන් ඔය කියන වார்த்தාව අවුරුද්දක් වගේ තිස්සෙම කියනවා. ඒකේ එතකොට අර එක්තරා රටාවක් මනස ඉගෙනගෙන තියෙනවා වගේ. ඉල්ලනවා. ඕනම කියනවා. මොකද්ද රටාව? බුදුන් වදින්න ඕන නැහැ. ඇඟ හොද ගන්න ඕන නැහැ. අතුපතු ගන්න ඕන නැහැ. මල් කඩන්න ඕන. මල් කඩන්න ඕන අතුපතු ගන්න ඕන. ඊට පස්සේ ඇඟ අතපය හොද ගන්න ඕන. බුදුන් වදින්න ඕන භාවනා මෛත්‍රී භාවනා කරන්න ඕන ආනාපානෙට එන්න. මේම රුටීන් එකක් වගේ හිත ඉගෙනගෙන තියෙන්න පුළුවන්. හොඳයි නරක නැහැ. නමුත් අපි නිකන් උරගාලා බලමු බුද්ධ වන්දනාවට කලින් භාවනාව කළොත් කොහොම වේද කියලා. හද යෝජනාව. ඊට පස්සේ සක්මන් භාවනාවට යොමු වුණා. පාදයේ පොළවට ස්පර්ශ වන ආකාරය ගැන සතිය පවත්වා ගනිමින් සක්මන් කළා. පළමුව පාදයේ විලුඹුත් තින්පසු ඇඟිලිත් පොළවට ස්පර්ශ වන සැටිත් එවිට පාදයට දැනෙන සිසිලකට නිරීක්ෂණය වුණා. පළමුව ශරීරයේ බර පාදයට දැනුණත් පසුව ක්‍රමයෙන් සැහැල්ලු වන බවක් දැනුණා. මෙසේ සක්මන් භාවනාව කරන විට සුළු වශයෙන් සිත පිටතට ගියත් ඒ නැවත සක්මන වෙත යොමු කළා. දැන් වන්දනාව කරනකොට හිත පිට ගියේ නැද්ද? මොකක්ද ස්වාමිනාංශ? වන්දනාව කරනකොට හිත පිට ගියේ නැද්ද? සමහර වෙලාවට පිට යනවා ස්වාමිනාංශ. මම හුඟක් වෙලාවට අර ගාතවල තේරුමත් එක්ක කියන නිසා ටිකක් පිට යනවා අඩුයි. නමුත් සමහර වෙලාවල් තියෙනවා ස්වාමිනාංශ දන්නේම නැහැ සිත පිටතට ගිහිල්ලා. කතාවක් කියනවා. එහෙමයි ස්වාමිනාංශ. මම හිතනවා ඊළඟ දවසේ කමරටහන් වார்த்தාවට ওই ටිකත් එකතු කරන්න ඕන. එහෙමයි. ගාතාව කියනකොට මෙන්න මෙහෙම වුණා. අහවල් ගාතාවේ අහවල් කොටස කියද්දි මෙන්න මෙහෙම වුණා. ඒ විදිහට. අපි බලමු අපේ සිහියට අහු වෙන දැන් පොදු ලක්ෂණ ටිකක් තියෙනවානේ. ওই ටික මට හරිම බෝරින් දැන්. ඔය දාලා මහලම හුරු වෙලා තියෙනවා. ඊට වඩා අපි බලමු මේකට අලුත් කරගන්න. එතකොට මේකේ නව්‍යතාවයක් අහුවේවි. අපි දකින දේට වඩා සිහිය දැන් කවදාද ඉස්සෙල්ලාම කිව්වා වගේ අපි දකින කාරණාවක් තියෙනවා. ඒ ටිකේ දැන් ඔයාලට එක්ස්පර්ට් වෙන්න පුළුවන්. නමුත් තාම දුකක් තියෙනවා. එහෙම කිව්වොත් හරි නේද? එහෙමයි. මම කියනවා දකින කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තුළ ඔයාලට බොහොම සතිමත් අනිවාර්යෙන්ම. නමුත් තාම දුකක් තියෙනවා. ඒකත් හරි නේද? එහෙමයි. එතකොට අම්මේ දැන් අපි අල්ලගන්න ඕන මේ දුක හැදෙන රටාව කොහෙන්ද එන්නේ කියලා. ඒක මොන පැත්තෙන්ද අපිව පල්ලෙහාට දාන්නේ කියලා. අපි ඒක හඳුනා ගන්න බලමු. මම ඒකයි කිව්වේ භාවනාව අපි ටිකක් කරන ක්‍රමේ වෙනස් කරමු. අලුත් කරමු. කරන ක්‍රමේ වෙනස් කරලා ඊට කලින් කමඨහන් වார்த்தාවට දාපු නැති ටික අපි දැන් පොඩ්ඩක් හොයන්න බලමු. සමහර අවස්ථාවල් තියෙන පුළුවන් හිත පිට පනින අවස්ථා නම් ඒවා එහෙම වෙන්න හේතු මොනවාද කියලා බලන්න. ඒවට හේතු භූත වෙන කාරණා ටික අපි හොයන්න බලමු.
අනේ එතකොට හම්බ වෙවි අපේ හිත විසිර වෙන්න හෝ තැම්පත් වෙන්න කැමැත්තට යන්න හෝ අකමැත්තට යන්න හේතු වෙච්ච වටපිටාව සකස් වුනේ මොන දෙයකින්ද කියලා. එමයි ස්වාමීන් වහන්සේ. මෙසේ ඊට විනාඩි පස්සේ 7ක පමණ මෙසේ විනාඩි 7ක පමණ කාලයක් යන විට පාදවල ඇට පොළොවට ස්පර්ශ වන වාසේ වේදනාවක් දැනුණා. එය විඳිමින් විනාඩි 2ක පමණ කාලයක් සක්මන් කර පර්යංකයට යොමු වුණා. වාඩි වී ටික වේලාවක් නිහඬව සිට හිසේ සිට පාදාන්තයේ දක්වා සිත යොමු කර කයේ ඇති තද ගතිය අඩු කර ලිහිල් කරගත්තා. පිටතින් ඇසෙන ශබ්දවලට ටික වේලාවක් සවන් යොමු කර ඉන්පසු කය දෙස බලා සිටියා. ටික වේලාවකින් සිත නාසිකාග්‍රයට යොමු වුණා. ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන්න ගත්තා. කයේ සුළු කම්පන චංචල ගතිය ඇති වෙන බව දැනුණා. මීට පෙර ආශ්වාසය හා ප්‍රාශ්වාසය දෙස බලා සිටින විට සෑහෙන වේලාවක් බලා සිටින විට කම්පන චංචල ස්වභාවය දැනුණත් දැන් ඒ ඉතා ඉක්මනින් ඒ ස්වභාවය දැනෙනවා. ක්‍රමයෙන් ඉබේම සිත නාසිකාග්‍රයෙන් ඉවත්ව කය තුල දැනෙන හුස්ම රැල්ල දෙස යොමු වුණා. ටික වේලාවකින් එයත් නොදැනී ගිය අතර කයේ හිස් බවක් දැනුණා. මේ අවස්ථාවේ සිත පැත්තකට වී කය දෙස බලා සිටින බවක් දැනුණ අතර කය පැහැදිලි විශාල කුහරයක් ලෙස දිස්ුණා. මෙසේ සෑහෙන වේලාවක් කය දෙස බලා සිට භාවනාවෙන් අයින් වුණා. සමස්තයක් ලෙස ගත් කල බොහෝ දිනවල භාවනාවට වාඩි වූ විට සිත නිතරම පිටතට යමින් සිතුවිලි වල පැටලෙන බවක් දැනුණා. ඒ අවස්ථාවල සිතා මතාම නැවතත් සිත කය තුලට ගනිමින් සිත දෙස බලා සිටමින් භාවනාවේ යෙදුණා. භාවනාවෙන් අයින් නොවි සිත හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමින් දිගටම භාවනාවේ යෙදුණා. පසුගිය දිනවල මා සමග සේවය කළ මිතුරුගේ මරණයකට පවුලේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට සිදු වුණා. මේ සිදුවීම්ද මගේ මනසේ ව්‍යාකූල බව ඇතිවීමට හේතුවක් වූ බව මට සිතෙනවා. එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකි සෑම අවස්ථාවකම සතියෙන් කටයුතු කිරීමට උත්සාහ ගන්නවා. ඒතරයි සාන්නස්. right. එහෙමයි. මම හිතනවා අර යෝජනා ටික තමයි හොඳ කියලා. ඔබතුමී දකින්න කාරණාවල් ටික ගැන එක්ස්පර්ට්. ඒක වහන්න දෙයක් නැහැ. තියෙන ටික ගැන ඔය ඇත්ත කතාවනේ ඉතින් අම්ම කියන්නේ. ඒක මම සාධාරණ පිළිගන්නවා. නමුත් අර අවුල් ටිකක් හැදෙනවනේ. ඒ හැදෙන අවුල් ටිකේ ආරම්භය කොහෙන්ද එන්නේ? ආරම්භයටත් වඩා ඒ අවුල හදන එක මම අල්ලගන්නේ කොහෙන්ද කියන එක තමයි මම හිතන්නේ දැන් හොයන්න ඕන දේ. වගේම ඔබතුමීගෙන් මම මෙහෙම හැවුවොත් එහෙම ඔය අවුල් ටික හදන්නේ භාවනා කරන වෙලාවේ වෙන එකකින් නෙවෙයිනේ. නැහැ ස්වාමීන් වහන්සේ. Yes. That's what the point is. ඒක තමයි අපි දැන් හොයන්න ඕන. අපි හොයාගන්න ඕන ඇත්තටම මේ කියන ප්‍රශ්නය කොහෙන්ද ආරම්භ වෙන්නේ කියලා. සාමාන්‍ය ජීවිතයට ගන්න එකයි වැදගත් වෙන්නේ. මම යන්නේ ඔය අතම අරගෙන යන්නේ ධම්මානුපස්සනාවට. සාමාන්‍ය ජීවිතයේදී මේ අවුලට කොහොමද මුහුණ දෙන්නේ? සාමාන්‍ය ජීවිතයේදී මේක කොහොමද දකින්නේ? සිහිය එන්නේ කොහොමද? සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවකදී මම ඒක සිහියක් බවට පරිවර්තනය කරගෙන මේ ප්‍රශ්නේ නිදහස් වුණේ කොහොමද? ඒ වගේ ටිකක් මම හිතනවා පාදුක්කම දැන් වැඩිපුර ස්පර්ශ කරත් හොඳයි. භාවනාව තුළ නිකන් ගලාගෙන ගියත් සමහරක් විට ඔය යන රටාව ওই විදිහටම යාවි. මොකද දැන් ඒක පුරුදුයි. අවුරුද්ද 30 අපි දැන් පුරුදු වෙලා තියෙනවා මේ වැඩසටහන තුලම. නමුත් අර කියන කොටස් ටික තුල තාම හිඩසක් තියෙනවා බවක් මට තේරෙනවා. මම හිතනවා. එතකොට අපි බලමු මේ හිඩස චුට්ට පුරවන්න. කාලයක් ගන්නවා අනිවාර්යයෙන්ම. දැන් තේරෙනවානේ පරයන්කේ තුල වුණත් අපිට කොච්චර කාලයක් මේකට යනවද කියලා චුටි කාරණා පොම අල්ලගන්න. ඒ වගේ අනික් දේවල් වලට බොහොම කාලයක් යාවි. නමුත් උත්සාහ කරන්න පටන් ගන්න. අපි චුට්ට ඒ දේවල් වලට දා ගන්න බලමු. ඇත්තම කියනවා නම් මම හරිම කැමතියි. ඔව්. දැන් අර කියන්න. ඉස්සර වගේ මේ ස්වාමීන් වහන්සේ දැන්
සාමාන්‍යයෙන් අර gedara යන ජීවන රටාවකින් නිෂ්කලංකව ඒ යන ක්‍රමයෙන් බැහැරව මොනවා හරි පුඩි සිද්ධියක් සිදුවීමක් වුණොත් ගොඩක් දුරට ඒක බලපානවා සම්මානංශ. අපි බලමු මේ ඒකෙන් ඔන්න හොයන්න ආපස්සට මතක් කරන්න පුළුවන් නම් කමඩහන් වාර්තාවක් ලියන්න මේ අපේ හිතේ හරියට තැම්පත් වෙන්නේ නැති හින්දා. සාමාන්‍ය ජීවිතය තුළ ජීවන ප්‍රශ්නේ හරියට විසඳිච්ච අවස්ථා මොනවාද? එහෙම නැති වෙච්ච අවස්ථා මොනවාද? උදාහරණයක් හැටියට ටෙලිෆෝන් එකකින් කේලම් කතා කරගෙන හිටපු දවසක මොකක්ද ප්‍රශ්නයක් වුණා කියන්නේ. නිකම්ම මේ කියන්නේ කරනවා කියනවා නෙවෙයි. නිකන් කියන්නේ. එහෙම වුණොත් ඒ වගේ දවසකට අපිට අපි සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න වලට දක්වන උත්තරයක් තියෙන්න පුළුවන්. එහෙම නැති දවසකට තියෙන උත්තරයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මම උදාහරණයක් හැටියට කිව්වේ අපි හොයන්න බලමු සාමාන්‍ය ජීවිතයේ මොන දේවල් එක්කද අපිට ප්‍රශ්න වලට ලේසි වෙන්නේ මොන දේවල් එක්කද බැරි වෙන්නේ කියලා. එතකොට ඒ පුළුවන් වෙන කාරණා අරගෙන බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණාවන් වලට කොහෙන් හරි වැටෙවි. අර බැරි වෙන කාරණා කොහෙන් හරි ආනාපාන සතියෙන් නෑ මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් පිටපැනලා තියෙන දෙයක් වෙයි. එතකොට ඒ ටික හඳුනාගත්තාම තමයි සාමාන්‍ය ජීවිතය තුළ සිහිය පවත්වන්න භාවිතා කරන දේවල් ටික සහ සිහිය පවත්වන්න බැරි අවස්ථා ටික හඳුනාගත්තට පස්සේ තමයි අපිට අර උමනා කරන තියෙන කාරණා ටික විතරක් ඕන දෙයට දාලා අර ඕන නැති ටිකට එහෙම තියෙන්න දෙන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. මේ ටික තමයි අපි එතකොට හුරු කරන්න ඕන කාරණාව වෙන්නේ. මොකද පරයන්කේ තුල සහ සක්මන තුල ඔයතෝ ඒ සිද්ධ වෙන ස්වභාවය තුල සිහියෙන් ඉන්න ගැන හොඳටම අවබෝධයක් තියෙනවා. සමහරක් වෙලාවට සුඛ වේදනාවට මනාපයි දුක් වේදනාවට අමනාපයි වෙන්න පුළුවන්. ගාණක් නෑ දැනට. තියෙන එක සිහියක් හොඳයි ඒක. ඒක ප්‍රමාණවත්. නමුත් සාමාන්‍ය ජීවිතය තුළදී දක්වන ආකල්ප ඒ දේවල් ගැන මම හිතනවා දැන් ගොඩාක් හොයන්න ඕන කියලා. විශේෂයි අතිවිශේෂයි. අවසරයි සාමිනාංශ දැන් මම පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් හැමදාම හවසට මේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ හරි මර පාන්දුරි චන්ද්‍රතන් ස්වාමීන් වහන්සේගේ හරි අර දේශනයක් අහන්න හැමදාම පුරුදු වෙලා ඉන්නවා. දැන් මට ඕක මොන හරි හේතුවක් නිසා කවුරු හරි කෝල් එකක් තියලා හරි මොන හරි කෙනෙක් ඇවිල්ලා හරි මිස් වුණොත් මට ඒකත් හිතට ප්‍රශ්නයක්. අර ඒ වගේ කාරණා මම ස්වාමීන් වහන්සේ බලපාන්නේ සාමාන්‍යයෙන්. ඒක අර යන ක්‍රමය මට ඒ විදිහටම යන්න ඕනේ වගේ හැඟීමක් තියෙනවා. මට ඕන දේ කරන්න ඕනේ නෑ. ඒ වගේ අර ඒක ඇහුවේ නැත්තම් අඩුපාඩුවක් වගේ තියෙනවා. ඒක ඒ වගේ තව ටිකක් එළියට ගන්නකො. මෙහෙම එකක් තියෙනවා කියලා දකින්නකො තව ටිකක්. අපි යොමු ඔය හොඳයි. අද හාරපු ටික හොඳයි. ඔව් අද හාරපු ටික හොඳයි. සන්තෝෂයි මට. මගේ පැත්තේ. තරහ වුණා දන්නේ මාත් එක්ක. හැබැයි මගේ පැත්තෙන් මට හරි සන්තෝෂයි. මම මොකද අලුත් ටිකක් ඉගෙනනවා කට්ටිය ඔක්කොට. හොඳයි තරතනයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං. සතු සතු. හොඳ 3:00 වෙලාව. ඔව් එහෙමයි ස්වාමීන්. ඇත්තම කියනවා නම් ඔව් ඊට කලින් සාකච්ඡාවට මම සම්බන්ධුනේ බොහොම ඔෆිෂියල් මට්ටමක එක. දැන් මම බොහොම රිලැක්ස් වෙලා තියෙනවා. බොහොම නිදහස් වෙලා තියෙන අතරම කිව්වොත් මේක මගේ පැත්තෙන් ගොඩක් ලොකු නිදහසක්. මොකද මම හරිම සරල කෙනෙක්. ඒක තුළ මම බොහොම විවෘතව කතා බහ කරන කෙනෙක්. ඒකහන්ද මට ඒවට පිටාව තියෙන ගොඩක් වටිනවා. ඒක ලේසි. මාත් එක්ක කතා බහ කරන සමහර අය මාත් එක්කත් කිව්වා ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඔබ වහන්සේ සාමාන්‍ය සාකච්ඡා කරන දේ නම් එන්නේ නැහැ ධර්ම සාකච්ඡාවෙන් කියලා. ඔව් එහෙම එකක් තිබ්බා. නමුත් දැන් එන්න මම හිතනවා ඒක සකස් වෙමින් පවතිනවා කියලා. අපි බලමු. ඉතින් බොහොම සන්තෝෂයි ඔයතෝ සම්බන්ධ වුණාට පරිස්සමෙන් ඉන්න ඕනේ බොහොම විපත්ති බහුල කාලයක් වගේම ආරාධනා කරනවා කාටත් මොනවා හරි එළවලු කීපයක් හරි ගෙදර හදාගන්න කියලා ඔයගොල්ලෝ ඉන්න තැන්වල මේක අර අනාගතයට පුරුදු වීමක් වගේ දෙයක් ඇත්තටම කියනවනම් ඒක කොහොමද කියන්නේ අපිට ධම්මචක්ක සූත්‍රය වුණත් උගන්වනවානේ කොහොමද කියන්නේ අනාගත බය ඇති කරගන්න. ඒ වගේ නෙවෙයි නිකන් අනාගතයේ දිහා බලලා කටයුතු කරන්න කියලා. මොකද ධම්මචක්ක සූත්‍රයේ තියෙන සමහර කාරණා
ප්‍රිය අයගෙන් වෙන් වෙනවා අප්‍රිය අයත් එක්ක ඉන්න වෙනවා බලාපොරොත්තු වෙන දේ නොලැබෙනවා හරි ඔව් මං කියාගෙන ආවේ අපිට අර අනාගතය ගැන හිතලා කරුණු කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඒ වගේම දෙයක් තමයි මං හිතන්නේ දැන් වෙන්නේ ලංකාවේ සහ වෙනත් රටවල්වලත් ඒක ඒ විදිහටම වෙන්න ඇති ඒකින්ද ඔයයන්ට කරන යෝජනාව තමයි එළවලු කීපයක් හරි අඩුම තරමේ ගෙදර හදා ගන්න සමහර විට ආහාරවල ලොකු හිඟයක් එන්න පුළුවන් කියලා මම හිතනවා. පුළුවන් තරම් සිහිය දියුණු කරගන්න බලන්න. හැම එකක් එක්කම සතිමත් වෙලා ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න බලන්න. පරිස්සමෙන් ඉන්න. එහෙනම් තලොන් සන්නයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨාන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට පන්දෝටක් ලැබුණාසේ දැන්නේ. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතේම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත් ක්‍රියාවේ කුසලයේ හේතු වාසනා වේවා. එසේම මේ අත් භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං සාරිපුත්තාදී රාදී ආගතං පරිපාටිය සත්තා සීල දයාවන් නමම වහන්සේ දුක් වේවා නිරුක් වේවා දුක්පත් වේවා සාදු 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එරා සරණයි